තෙරුවන් සරණයි සියලුම දෙනාට. ඉතින් අද පින්කිට දහමින් අත්සද්දන්නට අපේ පැතිබර ගෞරවනීය ආරාධනයෙන් මහා සංඝරත්නය වැඩම කර සිටවා අපේ මැදිරියට. ඉතින් වෙනදා වගේම අපේ ගෞරවනීය පැතිබර ආරාධනයෙන් මහා සංඝරත්නය වැඩම කර සිටවා අපේ මැදිරියට. වෙනදා වෙන්න උන්වහන්සේලාව දෙපාරමද මම අවසර ඉල්ලනවා වැඩසටහන කරගෙන යන්නට. ඉතින් අපේ පැතිබර ගෞරවනීය ආරාධනය අද වැඩම කර සිටවා නම කිවිට අවසරයි ගාල්ල එලියට් පාර ශ්‍රී පරමානන්ද රාජමහා විහාර වාසී ගාල්ල ගින්තොට මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති මුළු දිවිනටම සාමවෙනසිරු ගාල්ල විදස්ස හිමියන්. අවසර අපේ හඳුනන. ඒ වගේම වෙනදා වගේම ගාල්ල ගල්වඩුගොඩ ඉසිපතන බෝසේවලාරාම විහාරාධිපති වහන්සේ නම කිවිට අවසරයි ත්‍රිපිටක ආචාර්ය සද්ධර්ම විශාරද අපේ පත්මශීල හිමියන් වේරපිටියේ පත්මශීල හිමියන්. අවසර අපේ හඳුනන. ඉතින් මේ දහමින් පින්කිට අස්සද්දන වෙලාවේ හරිදේ ටීවීත් එක්ක අද අපි මාතෘකාව කරගන්නේ අපේ ලෝකේ සමාජයේ සෑම කෙනෙක්ම යම් සැපයන් සොයාගෙන යනවා. මේ සැපයන් පසුපස ගිහිල්ලා යම් ව්‍යසනකාරී තත්ත්වයන් මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි මේ ගැන තමයි කතා කරනද ලේස්ති වෙන්නේ. ඒකෙන් මේ දහමින් පින්කිට අස්සද්දන වෙලාවේ ඉතින් අපි මේ ව්‍යසන තත්ත්වය හේතුඵල ධර්මතාවයට අනුව තමයි අද උන්වහන්සේලාගේ අසා දැනගන්න හදන්නේ. අවසරයි අපේ හාමුදුරනේ පත්මශීලීමනේ කොහොමද ඔබ වහන්සේ මේක පොඩ්ඩක් පහදා දෙන්න අද මේ තියෙන තත්ත්වය? වැඩමා වැඩ සිටින අපේ ගෞරවනීය පඬිත හඳුරන් වහන්සේගෙන් අවසරයි චමිල් මහත්මයා. අපේ හරිදේ ටීවී පින්කෙත නරඹන පින්නතුනි, අද දවසේ විශේෂයෙන් අපි මාතෘකාවට භාජනය කරගෙන තියෙන්නේ අද ලෝකේ මිනිසුන් සැපයන් පසුපස හඹා යන ගමනක්. මේ සැපයන් කෙරේ ගිහිල්ලා අනන්ත අපරිමාණ දුක් විඳින්නට හේතු වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන කාරණයක් තමයි මේ හේතුඵල ධර්මතාවය කියන එක. ඉතින් අපි මේ ලෝකයේ තියෙන ස්වභාවයන් එක්ක ගන්නකොට අද මේ කතා කරන්න හේතුුනේත් මේ හේතුඵල ධර්මතාවයට අනුකූලව මේ ලෝකේ සත්වයාට ලෝකයාට වෙන දේ පිළිබඳව තමයි අද කතා කරන්න හේතු වෙන්නේ. ඉතින් අපේ චමිල් මහත්මයා අහපු විදිහට ලෝකයේ කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු කාරණයක් තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් පටිච්ච සම්පදාය ධර්මයට අනුකූලව මේ ලෝකයේ සකස් වීම නැත්තම් පැවැත්ම කියන එක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ තුළ බුදුරජාණන් වහන්සේ එදා ඒ පිළිබඳව දැක්කා. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් බුදුරජාණන් වහන්සේම අවබෝධ ඥානය ඇති කරගත්තා. මේ භවය නිසා තමයි ජාතිය ඉපදීම කියන එක නිර්මාණය වෙන්නේ කියන කාරණයක් පිළිබඳව. එතකොට අපි දැනගත යුතුයි ඇයි ඒ උවන් ආකාරයකට මේ භවය සකස් වීම තුළ නැවත උපතක් කරා ගමන් කරන්නේ. එහෙනම් ආන් ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ දැකලා ඒ අවබෝධයට පත් කරගෙන ඒ නැවත ඉපදීම කියන කාරණය නතර කරා. ඒ ඉපදීම කියන කාරණය නතර කරන්න ප්‍රධාන උනේ මේ ලෝකේ අනන්ත අපරිමාණ දුක් වලට ගොදුරු වෙලා එංගේ මිනිස්සු සැපයන් කරා ගමන් කරන බව තේරුම් ගත්තා. තමයි ඉතින් අර බුදුරජාණන් වහන්සේ සතර පෙර නිමිති දුටුවානේ. එතකොට ඒ බෝසත් කාලයේදී ඉතින් ඒ බෝසත් කාලයේදී සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ඉන්නකොට ඒ සතර පෙර නිමිති දැකීම තුලම මුල් කරගෙන මේ උපත කියන එක නතර කරන්න මේ දුක් වලට ගොදුරු වෙන එක නතර කරන්න ක්‍රමය හොයන මාර්ගය හෙව්වා. ඒ හොයලා තමයි මේ යථා අවබෝධය කියන එක අපිට පෙන්නලා දුන්නේ. ඉතින් හිතන්නකො මෙහෙම දෙයක්. අද මිනිස්සු මොනතරම් සැප විඳින්න කියලා ලෞකික මාර්ගයේ අනන්ත අපරිමාණ වැඩ රාජකාරී තොගයක් කරනවද? ඒ විතරක් නෙවෙයි සැප හොයන්න කියලා නොයෙක් දේවල් අකුසලයන් තුල මොනතරම් පිරිසක් යෙදෙනවද? එතකොට මේ විදියට යොමු වෙලා සමහර පැති වලින් ඒ වෙනුවෙන්ම අපි දන්නේ නැතුව අපිට අනිත් පැත්තෙන් විනාශකාරී තත්ත්වයන් එනවා. ඒ බුදුරජාණන් වහන්සේ ඒකනේ පෙන්වලා දුන්නේ හේතුඵල ධර්මතාවයකට අනුව පෙන්වලා දෙනවා මේ හේතුවක් මුල් වීම නිසා නැවත ඵලයක් ඇති වෙන ආකාරය පිළිබඳව. ඊට පස්සේ ඒ ඵලය
ඒ මොහොතේම අර හේතුන් ටික නැති වෙච්ච තැනදී නැති වෙලා යනවා නේ. හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති කියලා කියන්නේ. එතකොට මේ අපේ සැපයක් හොයන්න ගිය තැනදී අපි ඒ සැපයයි කියලා අල්ලගත්ත දේ අපි දන්නේම නැතුව දුකක් බවට පත් වෙනවානේ. දැන් උදාහරණයක් විදියට තමයි අපේ මිනිස්සු හිතාගෙන ඉන්න කාරණයක් තමයි මේ ලෝකයේ පැවැත්මක් තිබිය යුතුයි කියන කාරණය. ඉතින් ඕක ලෞකික පුද්ගලයෙකුට අපි කිව්වොත් එහෙම ලෝකෝත්තර ධහමට අනුකූලව නම් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පැවැත්මක් ගැන වට වඩා පෙන්වලා දුන්නේ මේ ලෝකේ යථාර්ථය දැකලා ඒ අවබෝධය ඇති කරගන්න කියන කාරණේ. එතකොට ඒ කාරණයට එහා ගිය අද ගොඩ පිරිසක් විශාල පිරිසක් ඉන්නවා බලන්නේ ලෞකික වශයෙන් කොහොමද ජීවිතය හදාගෙන ඉන්නේ කියන කාරණේ. අර කියමනකුත් තියෙන්නේ අර සින්දුවකුත් තියෙන්නේ අර හෙට මැරුණත් අපිට හිතට සැපුණ ඒ කාරණේ නේ. එතකොට අද ජොලි කරනවා කියන එක තමයි මිනිස්සුන්ගේ අදහසට එන්නේ. දැන් මේ මහා ව්‍යසනයක් තිබුණා තාමත් පැවතෙනවා. එතකොට මේ ව්‍යසනය කරා ගන්නකොට මේ වෛරසය තුලිමුත් මිනිස්සු අර ගෙවල් වලට කොටු වෙලා ඉඳලා ඒ තුලින්ම මොකද කරන්නේ? අපි සැපයක් හොයාගෙන යනවා. ඊට පස්සේ ඊට වඩා ප්‍රමාණයක් ආයේ රෝගය වැළඳෙනවා. මොකද එතෙන්ට අර තමන් හිතුවේ නැති වුණාට එතෙන්දී උනේ වෙන කාරණයක්. මේ අපේ ජීවිතයත් එහෙමයි. සමහර විට යම් පුද්ගලයෙක් අනේ මේ පුද්ගලයා හොඳයි මේ පුද්ගලයා තමයි මං විවාහ කරගන්න ඕනි කියලා විවාහ වෙනවා. හැබැයි විවාහ වෙලා ඉන්නේ සතුටින් සමහර විට දවසයි දෙකයි සතියයි නේ. ඊට පස්සේ සමහර විට බයින්ඩ පුළුවන් ඔබ වරෙන් ඵලයන් අපි ගණන් ගන්නෙත් නැහැ කියන බැඳීම එකපාර බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න අනන්ත අපරිමාණ අපිට මේ හාමුදුරනේ මෙන්න මෙහෙමයි ගැටලුව අපි මොකද කරන්නේ කියන කාරණේ කොච්චරනම් අපිට අහලා තියෙනවද අපි හාමුදුරනේ නේද? මේ මිනිස්සු ඇවිල්ලා අහනවා. ඒ තමයි අර අපි හේතුවා මෙතන සැපය ඇති කියලා එතන බලපු ගමන් එතන අල්ලගත්තා. ඊට පස්සේ අල්ලගත්ත නිසාම මොකද උනේ? පස්සේ අපි සැපයක් නැහැ කියන කාරණේ එතෙන්දීම අපි දැනගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔක පටිච්ච සම්පාද ධර්මයටත් අනුව පෙන්නලා දෙනවා. මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණේ. ඒ අවිද්‍යාව නිසා අපේ සංස්කාර ධර්මයන් සකස් කරනවා නේ. කාය සංකාර වශයෙන්, මනෝ සංකාර වශයෙන්, ඊට පස්සේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් මේ සංකාර ධර්මයන් සකස් කරනවා. කායිකව, මානසිකව, වාචික වශයෙන්. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේට යම් ආකාරයකින් පෙර කරගන්නා වූ ලද කර්ම ස්වභාවයන් විපාක දීපු අවස්ථා තිබුණා. දැන් හිතන්න පුළුවන් යම් කෙනෙක් ප්‍රාණඝාතයක් කරොත් ඒකට විපාක ලැබෙන්නේ නැහැ. අනේක පුංචි සතෙක්නේ ඒ නිසා විපාක අඩු වෙයි. මේ අර මේ ලොකු සතෙක් මැරුවොත් නේ මම ලොකු පවක් කරගන්නේ. සමහර විට අවසරය හඳුන මේ පිනපව සිද්ධ වෙන්නේ ලොකු පොඩි නිසා කියලා. ප්‍රාණ එකයි නේද හඳුන. එහෙම අනිවාර්යෙන්ම ඒ ප්‍රාණඝාතයක් සිද්ධ කරද්දී ඒ ඝාතනයේ විපාක Taman ඇති වෙන එක අපිට නතර කරන්න බෑ. අනිවාර්යෙන් ඒකේ විපාක ඒ විදිහටම තියෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේටත් යම් කර්ම විපාක කියන දේවල් ලැබුණා නේ. පෙර දැන් එක ආත්ම භවයකදී පෙර ආත්ම භවයකදී මල්ලව පර කරනකොට එක පුද්ගලයෙක්ගේ කොන්දක් කැඩෙනවා. බෝසතාණන් වහන්සේ අතින් ඒ සෑහෙන කාලයකට පෙර සිදුවීම. ඉතින් ඒකේ මේ පසු විපාකයක් විදියට බුද්ධත්වයේ ලැබලත් හොඳ කරන්න බැරි කොන් දෙකක් උමත් තිබුණා. ඒ කොන් දෙකක් ආවේ මොකටද? අර පෙර කරපු කර්ම ස්වභාවය. එතකොට ඒ හේතුව නිසා ආත්මයක් පාස ඇවිල්ලා සමහර විට ඒ නිසා නිරේගාමී වෙලත් ඊටපු අවස්ථා තියෙන්න පුළුවන් අනන්ත සංසාරේ. එතකොට ඒ සංසාරේ ඒ කර්ම ගෙවලත් අවසානයේ වෙනකොටත් අර විපාක කියන දේවල් ලැබුණා නේ. එයා චින්චි මානවිකා නිසා අනන්ත අපරිමාණ අවලාද විඳින්න වුණා නේ. ඊට පස්සේ නාලාගිරි ඇතා ආවා ඉස්සරහට රාපෝලා තමන්ගේ ගමන් මාර්ගය අවහිර කරන්න. ඒක සිද්ධ වුණෙත් මහත්තයා මේ එක ආත්ම භවයකදී ඇත් ගොව්වෙක් වෙලා ඉන්නවා බෝසතාණන් වහන්සේ.
එතකොට ඇත්ගොව්වා අරගෙන ඉදිරියට යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියට වඩිනවා. ඒක දැකලා ඉවර වෙලා කියනවා හිතනවා කරන්නේ නැහැ කිසි දෙයක් මේ ශ්‍රමණයන් වහන්සේගේ ගමන පොඩ්ඩක් නවත්තන්න ඕන කියලා. හිතනවා විතරයි. ඒ හිතපු එකේ විපාකයක් විදිහට තමයි අර විපාක. එතකොට මේ කර්ම ඵල කියන ඒවත් ඒ හේතුඵල ධර්මතාවයට අනුකූලව පස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඒකයි අපි දැනගන්න ඕනි යම්කිසි හේතුවක් නිසා තමන් මොනවා හරි ක්‍රියාවක් කරා නම් අනිවාර්යෙන් ඒක විපාක අනිවාර්යෙන් තියෙනවමයි. ඒකයි දැන් අනිවාර්යෙන් යම් පුද්ගලයෙක් කාට හරි බැන්න කියන්නේ ඒ බැන්න එකේ විපාක තමන්ට කවදා හරි එනවා. බොහොමත්ම පින් අපේ ආවද මාත්‍රාවට බොහොමත් විශිෂ්ට ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා. ඉතින් මොහොතක් අපි පිළිස් හිමියන් අතර යමු වෙනවා. ඔබ වහන්සේගේ වදනින් මේ ගැන පහදා දුන්නොත්. තෙරුවන් සරණයි. අපේ පඬිතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පින්වතුනි, දැන් අද මාත්‍රිකාව සැපය පිටිපස්සේ අපේ මේ මිනිස්සු ගිහිල්ලා මේ මිනිසුන්ට විඳින්නට සිදුවෙන දුරාචාරයන් පිළිබඳව හේතුඵලවාදීව පැහැදිලි කිරීම. මම ප්‍රථමයෙන්ම මාත්‍රිකාවට ප්‍රවිෂ්ටයක් ලෙස සැපය කියන සංකල්පය පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ධර්මයේ දක්වලා තියෙනවා සබ්බේ සත්තා සුඛ කාමා දුක්ඛ පටික්කුලා. පෘථග්ජන පුජ්‍යලයෝ සියලු දෙනාම සැපයට කැමති දුක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අප මහා බෝසතාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් කිං කුසල ගවේසි. කුසලයේ කියන්නේ මොකද්ද? කිං සත්‍ය ගවේසි. සත්‍ය කියන්නේ මොකද්ද? මේ උන්වහන්සේ මේ කල්ප ගානක් සැරිසරුවේ මේ සැපය සොයාගෙන. ධර්මයේ සඳහන් වෙනවා නිබ්බානම් පරමං සුඛං. නිර්වාණය තමයි පරම සැපත කියලා. එතකොට අපි අද මාතෘකාවේදී කතා බහට ලක් වෙන්නේ මේ ලෞකික සැප පිළිබඳව. එතකොට මේ ලෞකික සැප කියන්නේ අපි පංචේන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රිය ආශ්‍රයෙන් අපි ඒ ගන්න අරමුණු පිළිබඳව. එතකොට මේ සැපය මේ අපි හැම කෙනෙක්ම සාමාන්‍ය පෘථග්ජන පුජ්‍යලයේ වශයෙන් මේ සැපයට අපි කැමති. එතකොට මේක හරියට මිරිඟුවක් පිටිපස්සේ දිවගෙන යන මෝපෙව්වකු වගේ අපි මේ සැපේ පිටිපස්සේ දුවනවා. මේ ලෞකික සැප පිටිපස්සේ දුවනවා. ධර්මයේ සඳහන් වෙනවා කෙනෙක්ට මේ ලෝක වශයෙන් විඳින්න පුළුවන් සැප හතරක් පිළිබඳව. එකක් අත්ති සුඛය. කෙනෙක්ට බොහොම ධාර්මිකව දැහැමින් සෙමෙන් ධනය උපයාගෙන ඒ ධනය තියෙනවා නම් ඒක සැපතක්. ඊළඟට භෝග සුඛය. ඒ ධනය වියදම් කරනවා නම් ඒක සැපතක්. ඊළඟට අනන සුඛය. ණය නොවි ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සැපතක්. ඊළඟට අනවජ්‍ය සුඛය. නිර්වුල් කර්මාන්තයකින් ධනය උපයන්න පුළුවන් නම් ඒක සැපතක්. ඊළඟට අපි කල්පනා කරන්න ඕන ඊළඟ කාරණේ තමයි හේතුඵලවාදී ධහම. දැන් මේ හේතුඵලවාදී ධහම පිළිබඳව මුලින්ම සඳහන් කළේ අස්සජී හාමුදුරුවෝ උපතිස්ස පරිබ්‍රාජකයට. උපතිස්ස පරිබ්‍රාජකයේ මුණ ගැසුණු අවස්ථාවේ අස්සජී හිමියන් සඳහන් කරනවා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ හේතුඵලවාදී ධහමක් දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක්. එතකොට මේ ලෝකේ හැම දෙයක්ම මේ හේතුඵල ධහමකට අනුවයි සිද්ධ වෙන්නේ. එතකොට මේ හේතුඵල ධහම පිළිගැනීම නිසා කාරණා තුනක් ප්‍රතික්ෂේප වෙනවා. එකක් ලෝකයේ පවතින ඊශ්වර නිර්මාණවාදය. මේ හැම දෙයක්ම දෙවියන්ගේ කැමැත්තට සිද්ධ වෙනවා කියන එක ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟ එක සියල්ලම පෙර කරන ලද කර්මයෙන් සිද්ධ වෙනවා කියන එකත් ප්‍රතික්ෂේප වෙනවා. සබ්බේකත හේතුවාදය. ඊළඟට අහේතු අප්පච්චවාදය. සියල්ලම
හේතු ප්‍රත්‍යයෙන් තොරව සිද්ධ වෙනවා කියන මතයත් ප්‍රතික්ෂේප වෙනවා. දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ හරි ලස්සනට පැහැදිලි කරනවා මේ හේතුඵලවාදීව මේ මිනිස්සු දුරාචාරයට පෙළඹෙන ආකාරය පිළිබඳව. ඒක සඳහන් කරනවා දිලින්දන්ට ධනෙ දෙන්න කියලා. දැන් දිලින්දෝ කිව්වේ මේ දුප්පත් අය කියන එක නෙමෙයි මෙතන. ඒ කිව්වේ රටේ ආර්ථික ක්‍රියාදාමයට හවුල් වෙන අය. දැන් ගීතයක සඳහන් වෙනෝනේ පොළොව කොටන තැන, පාර තනන තැන, ගිනි අම්මව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ. ඒ කියන්නේ රටකට ඉන්න දෙවිවරු තමයි ඒ රටේ ආර්ථික සමෘද්ධිය, සමාජ සමෘද්ධිය ඇති කරන්න දායක වෙන පිරිස. එතකොට අන්නේ පිරිසට ධනෙ දෙන්න ඕන. ඒ අයට ධනෙ නොදුන්නොත් රටේ දිලිඳුකම කියන එක ඇති වෙනවා. යහපත සැලසෙන්නේ නැහැ නේද? යහපත සැලසෙන්නේ නැහැ. දිලිඳුකම ඇති වෙනවා. එතකොට දිලිඳුකම නිසා මිනිස්සු හොරකමට පෙළඹෙනවා. හොරකම නිසා අවියාවුද අතට ගන්නවා. ඊළඟට අවියාවුද අතට ගැනීම නිසා මනුෂ්‍ය ඝාතනය ඇති වෙනවා. මිනිස්සු බොරු කියන්න පටන් ගන්නවා. බලන්න අර හේතුව නිසා ඇතිවෙච්ච ඵලය. බලන්න මිනිස්සුන්ට ධනෙ නොමැතිකම නිසා මිනිස්සු අන්තිමට සමාජයේ දුරාචාර වලට පෙළඹුණා. ඒ වගේම තවත් සූත්‍රයක සඳහන් වෙනවා මේ තෘෂ්ණාව නිසා මිනිස්සු කොහොමද දුරාචාර වලට පෙළඹෙන්නේ කියලා. දැන් ධර්මයේ සඳහන් වෙනවා න කහපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති කියලා. මිනිස්සුන්ට කහවණු වර්ෂාවක් වැස්සත් මිනිස්සුන්ගේ මේ ආසාවන් කියන ඒවා සංසිඳෙන්නේ නැහනේ. ඉතින් මිනිස්සුන්ගේ තෘෂ්ණාවේ ස්වභාවය අර ගීතයකට කියන්නේ සොරාසොඬේ ඩංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ඔබ සිතුවාලු. ඒ කියන්නේ මේ තව ටිකකින් මැරෙන්න ඉන්න මිනිසයා මේ මිනිස්සයා කල්පනා කරනවා කොහොමද මේ බෙරේ හොරාගන්නේ කියලා. ඊළඟට අර ඒ ගීතේම සඳහන් වෙනවා කන්ද උඩ ඉඳලා වැටෙන මිනිසයා කල්පනා කරනවා මගේ මේ ඇඟේ දැවටෙන මේ සීත පවන් රැලි අහෝසපයි කිව්වාලු. සපක් හැටියට සැලකුවේ. තව ටිකකින් මේ මිනිසයා මැරෙනවා. මේ මිනිසුන්ගේ මේ තෘෂ්ණාවේ ස්වභාවය මේ තෘෂ්ණාව නිසා මිනිස්සු හැම දෙයක්ම මගේ කරගන්නයි කැමැත්ත තියෙන්නේ. හැම දෙයක්ම තමන්ගේ කරගන්න. සීමාව අසීමාන්තිකව තමන්ගේ කරගන්න යාම. ඒ තුල සමාජයේ ගොඩාක් ගැටලුකාරී තත්වයන් නිර්මාණය වෙනවා. ඉතින් මේ සමාජයේ මේ තත්වයන් වලට අපි හේතුව හොයන්න ඕන. හේතුව හොයලා අනේ හේතුවටයි පිළියම් යොදන්න ඕන. ඒ හේතුවට පිළියම් යොදන්නේ නැතුව මේ සමාජයේ මේ පවතින මේ ගැටලු निराකරණය කරගන්නට පුළුවන් කමක් නැහැ. දැන් චක්කවර්ති සීහනාද සූත්‍රයේ සඳහන් වෙන ඒ දිලින්දන්ට ධනය දීම තුල හැකියාව තියෙනවා. ඒ රටේ ආර්ථික සමෘද්ධියට දායක වෙන්න පුළුවන් පිරිසට ඇතැම් වෙලාවට පොලි රහිතව හෝ පොලි සහිතව ණය දෙන්න පුළුවන්. ඒ අය ආර්ථික සමෘද්ධියට දායක කරගන්න පුළුවන්. නගා සිටවන්න ඕනම නේද? ඔව්. ඒ අයට ඒ දීම තුල ඒ අය සමෘද්ධියට ඉවහල් වෙනවා. ඉතින් ඒ තුල අර හේතුඵලවාදීව අර සිද්ධ වෙන දුරාචාරයන් වළක්වා ගන්නට පුළුවන්කම තියෙනවා. හැම දෙයකම පැවැත්මට තව දෙයක් සාපේක්ෂව උපකාරී වෙන. දැන් උදාහරණයකට මෙහෙම ගමුකෝ. ගින්නක් කියලා. ඒ ගින්න දැවෙන්නට හේතු වෙනවා ඒ ගින්නට දාලා තියෙන දර පරඬැල්ල ආදිය. ඉතින් මේ පරඬැල්ල එහෙම තිබුණ නැත්නම් එතන ගින්නක් නැහැනේ. ඒ වගේ සාපේක්ෂව මේ හැම දෙයකටම මොකක් හරි මූල බීජයක් තියෙනවා. අන්නේ මූල බීජේ නැති කරන්නට ඕන. ඒ මූල බීජය නැති කරොත් තමයි මේ සමාජයේ මේ හේතුඵලවාදීව සිදුවන මේ දේවල් නැති කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි බෞද්ධයා කියන්නේ බුද්ධිමත් කෙනෙක්. බෞද්ධයා කියන්නේ බුද්ධිමත්. ඒ වගේම මිනිස්සයා කියන්නේ අපිට උසස් මනසක් තියෙනවා. අනිත් තිරස්චීන සත්වයන්ට වඩා අපිට උසස් මනසක් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපිට මේ දේවල් හොඳින් තේරුම් ගන්නට හැකියාව පවතිනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ දේවල් වල ඒ මූල බීජය නැති කරලා දාන්න ඕනේ. එහෙම නැතුව මේකට අර අපි පැලස්තර විසඳුම් හොයන්න යනෝනේ. ඒ පැලස්තර විසඳුම් හෙවීම තුළ මේ දේවල් අපිට निराකරණය කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අද සමාජයේ ඔයත් දන්නවා අසමගිය, ඊට පස්සේ ජාතිවාදී අරගල, ඊට පස්සේ නූගත්කම මේ හැම දෙයකටම යම්කිසි හේතුඵල ධර්මතාවයකට අනුව තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ.
ඒ නිසා ඒකේ මූල බීජය හොයලා ඒකට පිළියම් සොයා යාම තුළ මේ ගැටලු निराකරණය කරගන්නට හැකියාව පවතිනවා. විෂයාකාරව නිස්වදේ සොයලා ඒට ප්‍රතිකාර කිරීම තමයි සියලු දිනාගත හැකිවන්නේ. එහෙම නේද හඳුනේ? මනස තැම්පත් කරගන්න හැකි වෙන්නේ. ඔව්. ඉතින් මේ දහමෙන් සියල්ලම අස්වද්දන වෙලාවේ සමාජ අස්වද්දන පින් කෙරෙතුනේ. එයාටත් අපි පතුසිලිම යනතර යමු වෙනවා. මහත්තයා අපේ හාමුදුර මතක් කරා වගේ මිනිස්සු ඉන්නේ රැල්ලක් විදියට හරි ගමන් කරමින් මේ තණ්හාව මතනේ. අර පරිණි කවියක් තියෙනවා වනේ ගිජිදාය දොටුවොත් වනසාය ලිඳේ පනිදාය වැටුණොත් තූකාය අතකින් කරවැලය අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියලා. එතකොට මේ බලන්න අර මේ වනේ ගිජිදාය කියලා කිව්වේ වනේ ඉන්නවා ඇතෙක්. ඌ දැක්කොත් එහෙම ඉවරයි විනාශයි කියලානේ කියන්නේ නේ. ඊට පස්සේ ලිඳට වැටුනොත් එතන එහෙම ප්‍රශ්නයක්. නේ ඒකේ ඉන්නවා ණයෙක් ඌ කහලා මැරෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණේ විදිහට කියනවා එකකින් දඬු බෑය අතකින් කරවැල. ඒ කියන්නේ එක අතකින් එල්ලිලා තමයි මේ දඬු බෑයක් එක අතකින් තියාගෙන මේ පැණි කන්න හදන්නේ. එතකොට මේ මරණ තුනම අතේ තියාගෙන මොකද්ද හොයන්නේ? අර රසය සැපය හොයන්න උත්සාහ කරන. එතකොට අපේ මේ පුදුමාකාර මේ ආසාවකින් බැඳිලා ඉන්නේ හැම දෙයකටම. මේ තරම් විශාල කරදර ටික පේන්නේ නැහැ මෙතන තමයි බැඳිලා ඉන්නේ. එතකොට අර තණ්හාව කියන දේ මුල් කරගත්ත නිසා තණ්හාපච්චය උපාදාන. එතකොට තණ්හාව මුල් කරගෙන ඒ උපාදානයන් Taman නිතර සකස් කරනවා. කාම තණ්හා, ඊට පස්සේ භව තණ්හා, විභව තණ්හා මේ විදිහට තණ්හාව මුල් කරගෙන ඒක જાතියක් ඉපදීමක් වශයෙන් නොඑක් විදිහට අපේ ඉන්න කාලේ අපේ සමහර විට මේ ආයතන හයින් අරමුණු අරගෙන ඇලීම් සකස් කර ගන්න ඕනේ. ඒ නිසාමනේ අපි උපාදානයක් සකස් කරගන්නේ මේක අනේ මේක මගේම කරගන්න ඕනේ. මේ දේවල් මගේ ටිකමයි මේ ටික මං අතහරින්න බෑ. ආසාවෙන් අල්ලගෙන ඉන්නේ සැපයයි කියලා. ඊට පස්සේ ඒ නිසාම නැවත භවයකට යන්න හේතු ප්‍රත්‍ය සකස් වෙලා ඉවරයි. එතකොට දැන් බලන්න මේ භවයකට යනකොට එතන තියෙනවා කාම භව කියලා එකක් තියෙනවා. ඊළඟට රූප භව, අරූප භව. මේ තුන් ආකාරයෙන් ඒ කියන්නේ මේ 31 තලයක් තුළ පෙන්නලා දෙනවා කාම භව කියන එක. කාම භව කියලා කිව්වේ මේ කාම ලෝකේ. මේ කාම ලෝකේ එතකොට කාම සුගතියයි කාම දුගතියයි දෙකම අයත් වෙනවා. එතකොට කාම සුගතිය ගත්තකොට මනුස්ස ලෝකයේ දිව්‍ය තල 6යි. ඊට පස්සේ කාම දුගතිය ගන්නකොට සතර අපාය. තිරිසන් പ്രേත අසුර නිරය කියන. ඊට පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක. ඊට පස්සේ රූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. මේ 31 තලය. එතකොට මේ 31 තලය තුළටම මොකද කරන්නේ මේ භවය සකස් කරගන්න අර උපාදානයන් හදාගෙන ඉවරයි. දැන් කාම ලෝකයේ කාම භවය හදන්න නම් ඒ පුද්ගලයා අරමුණු කරනවා ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මේ විදියට අරමුණු කරගත්ත දේවල් අල්ල ගන්නවා දැරිව. පංච කාමයන් වලට ඒ පුද්ගලයා ගොදුරු වෙනවා. එතකොට ඒ රූපයන් අරමුණු කරගෙන ඒ අල්ලගත්ත තැන විඥාණයෙන් බැසගත්ත තැන අතන සකස් කරගෙන ඉවරයි. අපි නැවත මොකක්ද? උපාදානය කියන තැනට සකස් වෙන්න පස්සේ සකස් කරගෙන ඉවරයි. එතකොට අපි කල්පනා කරන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ මතක් කරා වගේ මේ ලෝකෙම පෙන්නලා තියෙන්නේ මේ හේතුඵල ධර්මතාවය තුළ. එතකොට මේ ලෝකෙම හේතුඵල ධර්මතාවය තුළත පෙන්නලා දෙද්දී මේ පුද්ගලයා එක්කෙනෙක් නෑර ආසාවන් පිටිපස්සේ ගිහිල්ලා ඒවා අල්ලගත්ත නිසා අර කියන කාම භවයේ ඉපදුනා. යම් කෙනෙක් මේ කාමය කියන දේ හොඳ නෑ වැඩක් නෑ කියලා සමහර විටකදී ධාන වඩමින් ඉන්න පුළුවන්. එතකොට ඒ යම් පුද්ගලයෙක් ඒ ධාන මේ පළවෙනි ධානය, මේ දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය වශයෙන් මේ ධාන වඩලා එතන සැපය අල්ල ගන්න පිරිසක් ඉන්නවා. ඒ සැපය අල්ලගත්තත් ඒ පුද්ගලයා ඊළඟට උපදින්න හේතු වෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඊට පස්සේ ඒ වගේම අරූපාවචර ධාන වඩන පුද්ගලයා අරූපාවචර ලෝකවල වල ඉපදෙනවා. එතකොට ඒ වගේ අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් කල්ප 20000 40000 60000 80000 මේ වගේ. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. එතකොට මනුස්ස ලෝකයේ මේ කම් සැප ඉඳලා ඒ කාමයට ලොල් වෙලා
ආපහු අර තිරිසන් අසුර പ്രേත ලෝකවල ආපහු මනුස්ස ලෝක දෙවියන් තලවල උප්පත්තිය ලැබුවත් ඒ පුද්ගලයා අඩුම තරමේ සෝතාපට්ටි ඵලයකටවත් පැමිණියේ නැත්නම් ආපහු එක්කෝ සතර අපායේ වැටෙනවා. ඒකලා ආපහු අර මහා දුක්ඛම් කටළු වලට වෙඳින්න වෙනවා. දැන් අපේ මිනිස්සු හිතන් ඉන්නවනේ අපි මේ සුගති ලෝකයේ පුදුම සැපයක් විඳින්නේ කියලා. මනුස්ස ලෝකේ ඇත්තටම මේ සුගතිය කියලා හිතාගත්ත මේ මනුස්ස ලෝකයේ තුල වැඩිපුරම මිනිස්සු ජනකායක් බලනකොට මේ ඉදා වේල කණ්ඩ නැතුව නේ සමහර විට හරි හම්බ කරගන්න නැතුව දැන් මේ වෛරසයක් ආපු නිසා වෛරසයට බැන ඒ වෛරය හිතේ ඇති කරගෙන තරහ හිතේ ඇති කරගෙන මොකද මේ කරන්නේ නේ සැපේද විඳින්නේ මේ නේ ඒකත් දුකක්. නමුත් එතන අපේ තිරිසන් ලෝකයේ තියෙන දුකට වඩා මනුස්ස ලෝකයේ දුක අඩුයි කියන්න පුළුවන්. නමුත් දුක කියන දේ නැත්තේ නෑනේ. ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පෙන්වලා දුන්නේ. එතකොට මේ හේතුඵල ධර්මතාවයකට අනුකූලව අපි දකින්නේ නැති කාරණා පිටිපස්සේ අපි සැපේ හොයාගෙන යනවා. ඒ සැපේ ගිහිල්ලා එතෙන්ට ඒ සැපේ හෙව්වට සැපේ කියන දේ අපි එතෙන්ට ලං කරගත්තට කවදාවත් එතන බලන්නේ නැහනේ. අනේ මේ මෙතන මේ සැපේ හොයන්න ගිහිල්ලා දුකක් ඇති වුණා. මේ දුකට මට හේතුනේ මොකද්ද? ඒ හේතුව නැති කරගන්න ඕනේ. ඒ හේතු නැති කරගැනීමේ මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය වඩන්න ඕනේ කියලා කවුරුත් හිතන්නේ නැහනේ. හොයන්නේ සැපය. එතන සැපේ නැත්තම් දුකයි නා ආයෙ සැපයක් අල්ලගන්න. මේ විදිහට මැරෙන කල් අර සැප හොය හොය යනවා. අපි අර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු කාරණා පිළිබඳව පරීක්ෂා කරන්නේ නැහැ. දකින්නේ නැහැ. වැරදි මතයන් ඔස්සේ අපි ඇලීම් විතරයි හදාගන්නේ, ගැටීම් විතරයි හදාගන්නේ. සමහර විට බැනවැදිලා, සමහර විට නොඑක් දේවල් තුළ අකුසල කර්මයන් වර්ධනය කරගෙන සසරට බැඳෙන ගමනක් යන්නේ. බොහොමත් වෙන අපේ හාමුදුරුවනේ. ඉතින් දහවෙන් පින්කිට අත්සද්දන වෙලා අපිට යන්න වෙනවා මද දිනාමයකට. ඉතින් ඔබට යම් කරුණක් තියෙනවා නම් දැනගන්න. හරිදී ටීවී ගාල කාර්යාලයේ අබේසිට ලිවඩු මාලිගේ උඩුමහල ලබදුව ගාලේ ලිපිණියට වන්නත් පුළුවන්. නැත්නම් දුරකථනයේ විමසනවා නම් 0.77 321 39 66. මම ආයි දුරකථනය මතක් කරනවා 0.77 321 39 66. මද විරාමයට යනවා අපි පින්කෙත් සමග. විරාමයෙන් පස්සේ අපි ආයෙත් සම්බන්ධ වෙනවා පින්කිතත් සමග. සමාජයේ දහමින් අස්වද්දන්න. ඇඟ හදන්න කොයිතරම් තැන් තිබුණත්, රූපය හදන්න කොයිතරම් තැන් තිබුණත්, හිත හදන්න තියෙන පන්සල විතරයි. ඒක අපි දැනගෙන බෞද්ධ හැටියට ඇසූ පිරු තැන් ඇති ස්වාමීන් වහන්සේලා ඇසුරු කොට ඒ සියලු ධර්මය අවබෝධ කරගත යුතුයි. අපි නැවතත් පීඩස්සින් යන්නේද යමු වෙනවා. ලැක්චර් සරණයි. පටිච්ච සම්පාදය කියලා කියන්නේ එහෙම නැත්නම් හේතුඵල ධහම කියන්නේ බුදුදහමේ මූලික ඉගැන්වීමක්. දැන් මෙහි අංග 12කින් යුක්ත සඳහන් වෙනවා අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒ කිව්වේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනුවත්කම නිසා තමයි මිනිස්සු මේ සසර සැරිසරන්නේ. මේ සසර කියන එක හරි භයංකාර දෙයක්. මේක අපි තේරුම් ගන්නට ඕන. අනමතග්ග සංයුත්තේ සඳහන් වෙනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ මිනිස්සු ඉමක් මැදක් කෙලවරක් පේන්නේ නැති මේ සංසාර ගමනක නිරත වෙලා ඉන්නේ. එතකොට මේ ගමනේදී මේ සංසාරයේ පිළිබඳව සඳහන් වෙනවා මේ අස්සු කියන සූත්‍රයේදී. අස්සු කියන්නේ කඳුළු වලට. මේ එක පුජ්‍යලයේ මේ කල්පයක් තුල තමන්ගේ ළඟම ඥාතිවරේ නැති වුණු දුකට අඬපු කඳුළු එකතු කරොත් මේ මහා සාගරයටත් වඩා වැඩි කියලයි මේ සඳහන් වෙන්නේ. ඒ වගේම ඔය අනුමතග්ග සංයුත්තේම තියෙනවා ඒක පුජ්‍යල කියලා සූත්‍රයක්. මේ ඒක පුජ්‍යල සූත්‍රයේ සඳහන් වෙනවා මේ මිනිස්සු එක කල්පයක් තුළ මේක සත්වයේ එක කල්පයක් තුළ තමන්ගේ මේ මුඛයට ඇතුළු කරපු කැම බීම එකතු කරොත් මහා මුහුද ගොඩ කරන්න පුළුවන්. ඒ වගේම තමන් ඇඳපු ඇඳුම් පැළඳුම් එකතු කරොත් මහා මේරු පර්වතයේ තරම් උසට ගොඩ ගහන්න පුළුවන්. ඒ වගේම තමන් මේ කල්පයක් තුළ මැරිච්ච ඇටකටු එකතු කරොත් මේ වේපුල්ල කියන පර්වතයේ තරම් උසට ගොඩ ගහන්න පුළුවන්. ඉතින් පේන්නේ මේ අපි මහා මේ සසර ගමනක නිරත වෙලා ඉන්නේ. මේ සසර ගමනේ අපි මේ නිරත වෙලා ඉන්නේ මේ ආසාවන් පහක් පසුපස්සේ හඹාගෙන ආපු නිසානේ.
මේ පංචේන්ද්‍රිය අරමුණු කරගෙන මේ ආසාවන් පස්සේ යාම නිසා මේක හරියට සෙක්කුවක බැඳපු ගුණෙක් වගේ මේ ආසාවන් පසුපස යනවා කියන්නේ කවදාකවත් අපිට ඉදිරියට යාමක් නැහැ. ගැලවීමක් නැහැ නේද අපේ? ගැලවීමක් නැහැ. දැන් අපි කල්පනා කරනවා පවණක් වෙලාවට අපි අඳින ඇඳුම් පැළඳුම් වල තමයි මේ සැපත තියෙන්නේ. අපි බලන රූප වාහිනිය තමයි මේ සැපත තියෙන්නේ. අපි යන්නේන වාහනේ තමයි මේ සැපත තියෙන්නේ. නමුත් ඒ සැපත කියන දේවල් අපි හිතේ තියෙන දේවල්. මේ සැප දුක මේ හැම දෙයක්ම මේ අපේ සිතේ ඇති කරගන්න දේවල්. මේ හැම දෙයක්ම සැප කියන එකත් මේ අන්තිමේදී දුකක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ බුදුදහමට අනුව අපි ලෝකෝත්තර වශයෙන් ලබන නිර්වාණය දක්වාම මේ ලබන සෑම සැපතක්ම අන්තිමේදී දුකක් බවට පත් වෙනවා. හරියට අපි මේ අර කැරට් තලයේ පිටිපස්ස යන අශ්වය වගේ. ඒ නිසා අපි මේ සංසාරයේ මේ බියකරු බව විශේෂයෙන් තේරුම් ගන්නට ඕන. අපි මේ සැපයි කියලා ළඟා කරගන්න මේ හැම දෙයක්ම අන්තිමේදී දුකක් බවට පත් වෙනවා. ඒ තුල පුජ්‍යලයා දුරාචාර වලට යොමු වෙනවා. ඒ නිසා මේ බව අපි බොහෝම හොඳින් තේරුම් ගන්නට ඕන. මේ බව තේරුම් අරගෙන අපි උපරිම අපෙන් මේ අරමුණු ගැනීමේදී ඒවා බුද්ධිමත්ව ගන්නට ඕන. අරමුණු ගන්නට තහනමක් නැහැ මේ පංචේන්ද්‍රියාසෙන්. නමුත් ඒ ගන්න අරමුණු අපි බුද්ධිමත්ව ගන්නට ඕන. එහෙම මේ බුද්ධිමත්ව අපි කටයුතු කරනවා නම් ඒ පුජ්‍යලෙට දැන් ධර්මයේ උනත් තියෙන මේ බුදුදහම කියන්නේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නාදින් ධම්මෝ දුප්පඤ්ඤස්. මේක බුද්ධිමත් අය සඳහා දේශනා කළ දහමක්. ඒ නිසා බෞද්ධයා කියන්නේ බුද්ධිමත් කෙනෙක්. ඒ නිසා මේ සමාජය තුළ ජීවත් වෙනකොට බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ඒ පුජ්‍යලයාට හැකියාව තියෙනවා අර සමාජයේ ඇතිවන දුරාචාර වලින් වෙන් වෙලා කටයුතු කරන්නට. බොහොමත් පිටින් අපේ හාමුදුරුවනේ. ඉතින් සිත නිවාගත යුත්තේ මරණින් පසු නෙවෙයි ජීවත් වෙන්න කාලේ. ඉතින් සිත නිවා ගන්නට භාවනාව බොහෝමත්ම උපකාරී වෙනවා. ඉතින් අද අපේ හාමුදුරුවන් ඉන්නවා ඒ කියන වැඩිපුර ඔබට පහදා දෙන්න. පින්කත නරඹන පින්නතුනේ වෙනදා වගේම අද භාවනාව පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට මේ මොහොතේ කටයුතු පින්කත මාර්ගයෙන් අපි ඔබේ දහම් මාර්ගය තුළ ගමන් කරන පුද්ගලයෙක් හැටියට ඒ ධර්ම අවබෝධය ළඟා කරගන්න අවස්ථාව සලසලා දෙනවා. එයින් පෙර වැඩසටහනේදී මම සඳහන් කරන්නට යෙදුණා මේ සතර මහා ධාතුන්ට අනුකූලව අපි මොන ආකාරයෙන්ද මේ කයේ අනිත්‍යතාවය බලන්නේ කියලා. මේ කායානුපස්සනා භාවනා කර්මස්ථානයට අනුකූලව ඒ කරුණු පහක් යටතේ මම සඳහන් කරන්නට යෙදුණා. මේ අනිත්‍යතාවය බලන්න නම් ප්‍රධාන කරුණක් වශයෙන් අපි කයේ කොටස් 32කට අනුකූලව අපි කය අනිත්‍යතාවය දකින්න ඕනි. ඒ අනිත්‍යතාවය දකිනකොට අපි තමන්ගේ මනෝමය කායක් ඉදිරියෙන් මවාගෙන තමන්ගේ කයේ කොටස් ටික ගලවලා තමන් ඉදිරියේ බිමට දාලා ඒ අනිත්‍යතාවය පරීක්ෂා කිරීම කියන කාරණේ. දෙවෙනි කාරණේ අපි ගත්තා ආයතන 6ට අනුකූලව ඇස කන නාසය දිව ශරීරය මොළය කියන ඉන්ද්‍රියන් වලට අනුකූලව චක්කු සෝත ගාන ජීව කාය මන කියන මේ අභ්‍යන්තර ආයතන 6ට අනුකූලව අපේ කොහොමද මේ කැලි ටික දිහා බලන්නේ මේ තුල නিত্য අනිත්‍යතාවය මොන ආකාරයෙන්ද බලන්නේ කියලා පැහැදිලි කරලා දුන්නා. ඉන්න අනතුරුව පෙන්වලා දුන්නා මේ සතර මහා ධාතුන්ට අනුකූලව මේ ලෝකයේ හැදිලා තියෙන මේ කය ඒ වගේම ලෝකය පිළිබඳව අපි බැලිය යුත්තේ මොන ආකාරයෙන්ද කියන වගේ. ඊට පස්සේ අපි පරීක්ෂා කළ යුතුයි මේ ඉරියව් වලට අනුකූලව අනිත්‍යතාවය අපි මොන ආකාරයෙන් බලන්නේද කියන වගේ. දැන් අද කාලයේදී ගොඩාක් අය මිනිසුන් ගත්තාම තරුණ තරුණියන් විශේෂයෙන් ගොඩාක් මේ ඉරියව් වලට අනුකූලව තමයි යම් විටකදී ඇලීම ගැටීම කියන දේ ඇති කරගන්නේ. දැන් උදාහරණයක් විදියට තරුණියක් දිහා බලනකොට සමහර විට ඒ තරුණියගේ ඇස් දිහා නැත්නම් කෙස් ටික දිහා නැත්නම් අඟපසඟ දිහා අඳින විදියට අනුකූලව හැසිරෙන ආකාරයට අනුකූලව කතා කරන ආකාරයට ඊට පස්සේ ඇවිදින ආකාරයට අනුව මේ ඇලීම කියන දේ සකස් වෙනවා. කාන්තාවකුත් ඒ වගේ තරුණියක් ගත්තොත් කාන්තාවක් ගත්තත්
පිරිමියා කතා කරන විලාසයට අනුව, පිරිමියා හැසිරෙන ආකාරයට අනුකූලව, පිරිමියා කෙස් ටික පීරන්නේ මොන ආකාරයෙන්ද, යන්නේ එන්නේ මොන ආකාරයෙන්ද, ඇඳුම් පළඳින්නේ මොන ආකාරයෙන්ද කියන ආකාරයට අනුකූලව යම් පුද්ගලයෙක් එතෙන්දී ඇලෙන්න පුළුවන්. හැබැයි දැන් මේ සියලු ඉරියව් ටික අපි පුංචි කාලේදී තියෙන ඉරියව් ටිකද අවුරුදු 5ට එනකොට, අවුරුද්දේ තියෙන ඉරියව් ටික නෙවෙයි අවුරුදු 5 වෙනකොට තියෙන්නේ. අවුරුදු 5ට තිබ්බ ඉරියව් ටික නෙවෙයි අවුරුදු 10 වෙනකොට තියෙන්නේ. අවුරුදු 10 තිබ්බ ඉරියව් ටික නෙවෙයි අවුරුදු 20 වෙද්දි. 20 වෙනකොට තිබ්බ ඉරියව් ටික නෙවෙයි අවුරුදු 30දී, 40දී, 50දී, 60දී, 70දී වෙනකොට මොකද්ද මේ ඉරියව් වලට වෙන්නේ? එහෙනම් මේ ඉරියව් ටික තමන් මොනතරම් සැපයයි කියලා මේ ටික නොඑක් දේවල් කරලා පිනවන්න උත්සාහ කරත් අපිට ඒ විදිහට තියාගන්න බෑ නේ. මේ ඇස විතරක් ගන්නකො. මේ ඇසට මොකද වෙන්නේ? ඒ සමහරක් ඇස් දෙක දිහා බලලා ආදරය කරනවා කියනවන්නේ. මේ මං ඔයාගේ ඇස් දෙකට පුදුම ආදරේ කියලා කියන කට්ටිය ඉන්නවනේ. ඊට පස්සේ මම ඔයාට හදවත උනක් දෙන්නම් කියලා කියනවනේ. එතකොට මේ බලන්න මේ ආසා කරපු ඇස් දෙක ටිකෙන් ටික අර හැම රැලි වැටිලා ඒ කබ පිරිච්ච, කඳුළු පිරිච්ච, ජරාවටපත් වෙච්ච ඇස් දෙකක් බවට පත් වෙන්නේ නැද්ද ඒවා බලනකොට? නේ ඊට පස්සේ මේ හැම ටික දිහා තව කෙනෙක් බලලා සතුටු වෙන්න පුළුවන්. මේක තමයි වටින්නේ, මේ ඉරියව්වට අනුකූල පුදුම ලස්සනක් තියෙන්නේ. දැන් තරුණ උදවිය ගොඩාක් ඒවා දිහා බලලා ගොඩාක් විදිහට මොකද කරන්නේ? මේ අර කාමයට බැඳෙනවා, පව් කරගන්නවා. දැන් අද කාලේ මට මතකයි මේ ළඟදී නිවුස් එකක් ගියා, මේ ලිංගික අපයෝජනය කරලා දැරියා මරලා දාලා තිබුණා. එතකොට මේ අසහනයටපත් වෙන්නේ යම් විටකදී අර අපි දකින්න ආකාරය වැරදි වුණාම, අපි හිතන විදිහ ආකල්ප වෙනස් වුණාම, ඒකට ඒ ආකල්ප වෙනස් වෙනකොට අපේ හිත සම්පූර්ණයෙන් අපිරිසිදු වෙනවා. මේ හිත අපිරිසුදුභාවයේ ඇතිවෙන්න ඒ පුද්ගලයා පුංචි ළමයෙක්ද, තරුණ කෙනෙක්ද, වයසට ගියපු කෙනෙක්ද, හොඳටම වයෝවෘද්ධ වෙලා මේ ලෙඩ ඇඳේ ඉන්න මිනිස්සෙක්ද කියලා නැහැ. දැන් අපි අර හේතුඵල ධර්මතාවය ගැන කතා කරනකොටත් මේ අපේ හාමුදුරුවෝත් මතක් කරේ තණ්හාව ගැන කියද්දී ඒක මේ උපදිනකොට ඒ උපදින්නේ ඊටමත් භයානක විදියට අපිට ඒක කොයිම ආකාරයකින්වත් සමහර විට Tamanට අර ලැබෙන දුක් ටික පේන්නේ සැපය තමයි එතෙන්දී අල්ල ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේ මෙතෙන්දිත් මේ සම්පූර්ණයෙන්ම මේ ඉරියව් වලට වෙනස් වෙනවා. සමහර විට ඒ කයේ ස්වභාවය දැකලා, ඒ හැමේ ස්වභාවය දැකලා කොහොම හරි අල්ල ගන්න ඕනි, යාළු වෙන්න ඕනි, අල්ලගෙන ඉවරලා සමහර විට ගන්න ඕනි උපරිම ප්‍රයෝජන ටික අරගෙන මේක වැඩක් නැහැ කියලා අතහැරලා දානවා. එතකොට අර වෙන්න ඕනි ව්‍යසනයන් ඔක්කොම වෙලත් ඉවරයි. තමන් කරගත්ත මහා පාප කර්මයන් ඔක්කොම සියල්ල කරගෙනත් ඉවරයි. මම මීට කලිනුත් වැඩසටහනකදී මතක් කරලා ඇති එක මහත්තයෙක් හම්බ වෙලා මාව කියන හාමුදුරනේ මගේ භාර්යාව දරුවෝ ටික ඔක්කොම දාලා ගියා මාව. මේ දරුවා ගිහිල්ලා පැවිදි කරලා දැම්මා. පැවිදි කරාට පස්සේ මම ඒ තැනට හාමුදුර හොයාගෙන ගියා. නමුත් මට දරුවා බලන්න දුන්නේ නැහැ. තාම වෙනතුරු දැන් අවුරුදු 8ක් වෙනවා. මගේ අතේ තිබ්බ සල්ලි සේරම ටිකත් අරගෙන තමයි මේ ගේ යන්න භාර්යාව අදටත් මේ හොයනවා අඬ. එතකොට මේ විදියට ගියපු අවුරුදු 16ක් එකට හිටපු කෙනෙක් ගියාට පස්සේ මේ වේදනාවෙන් අඬනවා. මම කිව්වා මහත්තයා පෙර කරපු කර්මයක් ඔතන විපාක විඳින්න කියලා. ඒ කියනකොටම කියනවා අනේ ඔය හාමුදුරනේ මම තරුණ කාලයේදී මම තව යාළුවෝ දෙන්නෙක් එක්ක ගමනක් ගියා, ට්‍රිප් එකක් ගියා. ඒ ගියාට පස්සේ ගඟට ගියා නාන්න. ඒ නාන්න ගියපු වෙලාව එතන මෑණිවරු කට්ටියක් නාන්න ඇවිල්ලා හිටියා. එතන හිටියා මහාන වෙන්න ආපු දියණියක්. ඒ දියණියව කොහොම හරි යාළු කරගෙන 3 දෙනාම එකතු වෙලා අර දියණිය දූෂණය කරා කියලා කිව්වා. එතකොට ඒ යාළුවෝ දෙන්නට මොකද උනේ කියලා අහනකොට ඒ යාළුවෝ දෙන්නගේත් භාර්යාව දැන් දාලා ගිහිල්ලා එයා දුකින් ඉන්න කියලා. දැන් බලන්න අර විපාක කියන දේවල් ඇති වෙන්නේ අර ඒ මොහොතේ විඳින්න ගිය ආස්වාදය මුල් කරගෙන මහා බරපතල ආදීනවයකට යන්න හේතුණා. එහෙනම් සමහර විට තමන් ඒ කය පිළිබඳව හිතන ක්‍රමවේදය වෙනස් කරේ නැත්නම් අපි හිතන තත්වයකට අනුකූලව අපි අර වැරදි මතවලට යනවා. ගොඩාක් තරුණ උදවිය අද මේ ඇත්ත ඇතිසැටි දකින්න නැතුව සමහර විට වලේ වැටුණාට පස්සේ හිතනවා අනේ මම වලට වැටුණා දැන් අනේ මේකෙන් මං ගොඩ එන්නේ කොහොමද කියලා. සමහර අය කතා කරලම කියනවා හාමුදුරනේ මට මිනිස්සයාත් මරාගෙන මට මැරෙන්න හිතලා තියෙන්නේ කියලා.
එවන් වූ තත්ත්වයන් අද රටේපත් වෙලා තියෙන්නේ අර ඒ මොහොතේ ආස්වාදයේ විඳින්න මේ හොයාගෙන ගියපු ගමනක් නිසා. එහෙනම් අපි යථාර්ථවාදීව ඇත්ත ඇතිසරි දකින්න මේ ඉරියව් වලට අනුකූලව අපිට දකින්න පුළුවන්. මේ තරුණ කාලයේ මේ සැපයයි හොඳයි වටිනවා කියලා තියාගත්ත මේ ඉරියව් ටිකම තව පැයක් දෙකක් යනකොට ගඳ ගහනවා, මේවා ජරා ජීර්ණ බවට පත් වෙනවා, අපිට බලන්න බැරි තත්ත්වයට අපිරිසුදු වෙනවා. සාමාන්‍යයෙන් ඒ වයසට අවුරුද්දක් දෙකක් තුනක් මේ විදිහට 5ක් 6ක් ගත වෙනකොට අර හැම ටික ලස්සනට තිබ්බ ටික රැලි වැටිලා මොකද වෙන්නේ? විනාශයටපත් වෙලා. හැබැයි ඔය හැම ටික පෙන්නලා තව සමහරෙක් රවට්ටන්න පුළුවන්. ඔය කෙස් ටික පෙන්නලා රවට්ටන්න පුළුවන්. හැබැයි ඒ රැවටීම තමනුත් රැවටෙනවා, අනිත් පුද්ගලයාත් රැවටෙනවා. ඒ රැවටීම නිසාම අර දුක කියන දේ ඇති වෙනවා. එහෙනම් අපි මේ කාරණයක් අපි භාවනාව තුළින්ම දකින්න ඕනේ. තමන්ගේ රූපයම තමන් ඉරියව් වලට ගන්න. තමන් ওই භාවනාවට වාඩි වෙන්න කලින් එක විනාඩි 10ක් තමන් භාවනා ඉරියව්වෙම වාඩි වෙලා තමන්ට පුළුවන් මෙනෙහි කරන්න මේ සංසාර රෝගයේ භයානකකම කොච්චරද කියලා. මේ තිරසං මේ සතර අපායට වැටුණොත් මොනතරම් දුක් විඳින්න වේද? මේ සසරේ මොනතරම් බියකරද කියන කාරණය තමන් විනාඩි 5ක් 10ක් මෙනෙහි කරන්න හොඳයි. ඒ මෙනෙහි කරලා ඉවරලා තමන් භාවනාවට වාඩි වෙන ආකාරය මීට පෙරත් සඳහන් කරා. ඒ අයුරින් තමන් කය පවත්වාගෙන ඒ භාවනා කරන ඉරියව්වෙන් වාඩි වෙලා වයසක අය නම් බිම වාඩි වෙන්න බැහැනේ ඉරමිනිය ගොතාගෙන ඒ අඹහසු ආයට මේ පුටුවේ උනත් කමක් නැහැ. හැබැයි හොඳින් කකුල් පොළවේ ස්පර්ශ වෙන විදියට තියාගෙන කොන්ද ඍජුව තියාගෙන ඒ කායං උචුං කරෝති කියලා කියන්නේ. ඒ කය ඍජුව තියාගෙන තමන් භාවනාව තුළ පිහිටන්න ඕනේ. ඒකල තමන්ගේ මේ ඉරියව් එකින් එක ගන්න. තමන්ගේ මේ ඇසේ ඉරියව්, මේ හමේ ඉරියව්, ඊට පස්සේ මේ ආයතන වශයෙන් අරගෙන මේ ඉරියව් අරගෙන බලලා මේකෙත් අනිත්‍යතාවය බලන්න පුළුවන්. අපි දැන් මේ කායානුපස්සනාව තුළ මේ කොටස් කරලා පෙන්නලා දුන්නේ එකින් එක භාවනා වැඩසටහනක් ගත්තොත් අපි ඒ වැඩසටහන තුළදී මීට වඩා දීර්ඝව මේක ගැඹුරින් පෙන්නලා දෙනවා මේ කය පිළිබඳව කාරණේ. නමුත් කාල වේලාව හැටියට අපි මේ තියෙන වේලාව හැටියටයි මම මේ පෙන්නලා දෙන්නේ. ඒ කාරණය Taman දැනගන්න ඕනි. අපේ ජීවිතයට අපි ඇත්ත අවබෝධ කරගන්න නම් මේ භාවනාව කියන පැත්ත අනිවාර්යෙන් වැදගත් වෙනවා. Tamanගේ හිතේ නිදහස්භාවයට පවා මේ භාවනාව අද නොයෙක් රටවලින් පවා පිළිගෙන තියෙනවා. නොයෙක් රටවල ඉන්න අය මේ මෙඩිටේෂන් පැත්ත හොයාගෙන ඉනවා ගොඩක් අය. බෞද්ධ කියාගත් අය විතරක් නෙවෙයි. දන්නේ නැති වුණාට අපි රාගම එහෙම වැඩසටහන් පැවැත්වුවා. ඒ වැඩසටහන් කරනකොට පවා වෙනත් ආගම්වල ඉන්න අය 20කට වඩා ආවා ඒ භාවනාව ඉගෙන ගන්න. මොකද ඒ අයට අවශ්‍ය වෙලා තියෙන මේ භාවනා පැත්ත දියුණු කරනකොට ඒ තුළ දැනෙනා වූ ස්වභාවයන් එක්ක මේක තමයි ඇත්ත කියන කාරණේ තේරලා. එතකොට ඒක නිසා අපේ බෞද්ධ කියන අයට වෙලාවක් නැහැ කේකේ දඟලන්නේ නැතුව අපිට ඕමනාවක් තියෙනවා නම් අපි වෙලාව හදා ගන්න පුළුවන්. මලගේකට යන්න වෙලාවක් හදා ගන්න පුළුවන් නම්, මඟුල් ගෙදරකට යන්න වෙලාවක් හදා ගන්න පුළුවන් නම්, ඒ Tamanට කණ්ඩ බොණ්ඩ නාන්න අඳින්න බලඳින්න වෙලාවක් හදා ගන්න පුළුවන් නම් අපිට මේ උත්සාහය උනන්දුව වීරිය තියෙනවා නම් භාවනාවට වෙලාවක් වෙන් කර ගන්නක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක නිසා Taman ඒ ඉරියව් වලටත් අනුකූලව අපි මේ කය පිළිබඳව බලමු. ඊට පස්සේ මරණානුස්සතියට අනුකූලව මේ කයේ අනිත්‍යතාවය බලන්න පුළුවන්. දැන් එක කාරණයක් මම පැහැදිලි කරා. ඒ විදිහට Taman පුළුවන් තරම් පැය භාගයකට වඩා වැඩි කාලයක් Taman මේ භාවනාව තුළ ඒ ඉරියව් පිළිබඳව අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කයේ ස්වභාවයේ අනිත්‍යතාවය දකින්න පුළුවන් මරණයට අනුකූලව. උප්පත්තිය සහේවේද මරණං ආගතං සදා. එතකොට උපදුන පුද්ගලයා අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා, මරණයට ගොදුරු වෙනවාමයි. ඒක නතර කරන්න බෑ. එතකොට මේ මරණය කියන කාරණය අපි ගන්නකොට උපත සකස් වෙච්ච තැනම ලෝකෝත්තර වශයෙන් මරණය කියන එක සිද්ධ වෙලා ඉවරයි. ඒක දැන් මෙහෙම කියනකොට කොතෙක් දුරට ඒක යම් කෙනෙකුට වැටහෙයිද දන්නේ නැහැ. මම පැහැදිලි කරොත් අභිධර්මයට අනුකූලව පෙන්නලා දෙනවා සතර මහා ධාතුන්ගෙන් යම් සකස් වෙන වස්තුවක් ඇත්නම් ඒ වස්තුව සකස් වෙලා නැති වෙලා යන්න ගත වෙන කාලය තමයි චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ. එතකොට
චිත්තක්ෂණ 17ක් කියලා කිව්වේ මේ අපිට චිත්තක්ෂණයයි කියන එක ගොඩාක් දෙනා අඳුරගෙන තියෙන මේ අතුණු සැනයක් මේ ෂණයක් කියන කාරණේ විදියට. නමුත් ඊටත් වඩා ඊටාම කුඩා එකක් තමයි මේ චිත්තක්ෂණයක්. උදාහරණයක් විදියට මම පැහැදිලි කරොත් යම් ආකාරයකින් එක තප්පරයක් අරගෙන 1000න් බෙදලා ඒ තප්පරේ 1000න් ඒන උත්තරේ 1000න් බෙදලා ඒන උත්තරේ ආපහු නැවත 1000න් බෙදුවත් මේ චිත්තක්ෂණයයි කියන එක හොයාගන්න බෑ කියනවා. ඒ තරම් කුඩාම එකක්. එතකොට මේ තප්පරයක කාලයක තුල චිත්තක්ෂණ කියන ඒවා කෝටි ලක්ෂ වාරයක් ඇති වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ චිත්තක්ෂණ 17ක් එකතු වෙලා තමයි මේ රූප කලාපයක් නිර්මාණය වෙන්නේ. එතකොට රූප කලාපයක් නිර්මාණය වෙනකොට පළවෙනි චිත්තක්ෂණයේදී සකස් වෙලා ඊළඟ චිත්තක්ෂණ 14ේදී පැවතිලා අවසාන චිත්තක්ෂණයේදී නැති වෙලා යනවා. මෙන්න මේ ක්‍රමය තමයි චිත්තක්ෂණ 17 දෙන්නේ. එතකොට ඒ චිත්තක්ෂණ 17 තුළ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා ඒක අපිට පේන්නේ නැහැ. එහෙනම් මේ කාරණය අපි දැන් කොස් ගෙඩියක් ගත්තොත් ඕක කියන මුලින්ම පනාවල. ඊට පස්සේ කොස් ගැටේ. ඊට පස්සේ පොලොස් ගෙඩිය. ඊට පස්සේ කැතිකොස්. ඊට පස්සේ කොස් වරකා වැල ඊට පස්සේ කුණුණා කියලා කියනවා. එතකොට මේකේ අවදියෙන් අවදිය පහු කරගෙන යනවා. ඒක අපිට පේන්නේ අවදි ටික විතරයි. හැබැයි මොහොතක් පාසා අර තිබු මුල් తত্ত্বය ඉතිරි නැතුවම නැත්තරම නැති වෙලා ඉවරයි. ආයේ අපිට අර කොස් ගෙඩිය කාලේදී අපිට අර පොලොස් ගෙඩිය ගන්න බෑ. කොස් ගෙඩිය කාලේ අර පනාමල ගන්න බෑ. ඒක එතනම නැති වෙලා ඉවරයි, නිරුද්ධ වෙලා ඉවරයි. ඒ නැති වෙච්ච තැනදී අපි එහෙනම් අඳුර ගන්න ඕනේ මේක හටගත්ත තැනම නැති වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ ඔක තමයි පෙන්වලා දුන්නේ අනිත්‍යයි කියන කාරණය. ඉතිරි නැතිවම නැවත ගන්න බැරි දෙයට කිව්ව අනිත්‍යයි කියලා පෙන්වලා දුන්නේ. එහෙනම් අපිට ආයේ නැවත ගන්න බෑ මේක නැති වෙලා ඉවරයි. ඉතිරි නැතුවම නැත්තරම නැති වෙලා යන්නේ. එහෙනම් ආන්ගේ කාරණය මිනිස්සයාටද මේ ගහකොළටද ඉර හඳ මේ සියල්ලටම පොදුයි. මොහොතක් පාසා මේක ඇති වෙලා පැවතිලා ඉතිරි නැතුවම නැත්තරම නැති වෙලා යනවා. එතකොට ඒ නැති වෙලා යන ස්වභාවය අපි දැනගන්න ඕනේ. මේ මිනිස්සයාටත් අපි මෙයාට අවුරුද්දක් ගත වුණා, මෙයාට අවුරුදු දෙකක් ගත වුණා. එහෙම කියලා අපි ඒ අවුරුද්දෙන් අවුරුද්දට මැන්නට මොහොතෙන් මොහොතේ පුද්ගලයන් නැති වෙලා යනවා. ආයි පුංචි කාලේ ගන්න බෑ තරුණ පුද්ගලයාට. තරුණ පුද්ගලයාගේ කාලේ වයසට ගියාට පස්සේ වයසක පුද්ගලයාට තරුණ කාලේ ගන්න බෑ. ඊට පස්සේ අවුරුදු 5කට කලින් හිටපු කෙනා ගන්න බෑ. අවුරුදු 2කට කලින් හිටපු කෙනා වය ගන්න බෑ. අවුරුද්දකට කලින් හිටපු කෙනා අය ගන්නත් බෑ. එහෙනම් මාසයකට කලින් හිටපු පුද්ගලයා අය ගන්නත් බෑ. එහෙනම් දවසකට කලින් හිටපු පුද්ගලයා අය ගන්නත් බෑ. එහෙනම් අද උදේ හිටපු පුද්ගලයා දැන් ගන්නත් බෑ. නම් දැන් මොහොතකට කලින් හිටපු පුද්ගලයාව දැන් ගන්නත් බෑ. ඒ කියන්නේ එතනම මරණය වෙලා ඉවරයි. එහෙනම් මේ නිරුද්ධතාවයේ ලෝකෝත්තර මාර්ගයට අනුකූලව යමෙක් දකිනවා නම් මෙතනම මේ කය ඇති වෙලා නැති වෙලා ගිය බව මරණයටපත් වෙනවා කියන ස්වභාවය දකිනවා නම් ආන්ගේ පුද්ගලයාගේ මරණය තුලිමුත් අපිට අනිත්‍යතාවය දකින්න පුළුවන්. මොහොතක් පාසා නැති වෙලා යනවා. එහෙනම් ලෞකික වශයෙන් ගත්තත් මරණය කියන දේ සෑම දිනාට පොදු බව මෙනෙහි කරලා Tamanටද ලෝකයාටද සත්වයාට මේ සියලු දිනාට මගේ කියාගත් අයට විශේෂයෙන් මේ අනිත්‍ය භාවය Taman මෙනෙහි කරන්න ඕනේ මරණයටපත් වෙන බව. අද ගොඩාක් අය ඉන්නවා ලෝකෙම අනිත්‍යයි කියලා කියයි. හැබැයි මගේ කියාගත්ත කොටස අනිත්‍යයි කියලා පිළිගන්න කැමති නෑ. මම කියාගත්ත මගේ කියාගත්ත කොටස පිළිගන්න කැමති නෑ අනිත්‍යයි කියන ස්වභාවය. ඒක නිසා පුළුවන් තරම් මම කියන ස්වභාවය නැති කරගන්නට මම කියන ස්වභාවය මගේ කියන ස්වභාවය මගේ ආත්මය කියන ස්වභාවය ගන්න ආකාරයන් ටික නැති කරගන්න නම් මම නැති බව මෙනෙහි කරන්න. මගේ අනිත්‍ය බව මම පෙර කියව දේ ආකාරයෙන් දැන් කැලි 32ටම අනුකූලව ඊට පස්සේ ආයතන 6ට අනුකූලව ඊට පස්සේ ධාතු මනසිකාරයට අනුකූලව ඊට පස්සේ ඉරියව් වලට අනුකූලව මේ මරණානුස්සතියට අනුකූලව තමන් ඉඳගෙන වාඩි වෙලා ඉදිරියේ මනෝමය කයක් මවාගෙන ඔය කෑලි ටිකකින් එක බිමට ගලවලා දාලා තමන්ට දැන් මේ හැම එකකම ඔය පස් ආකාරයකටම අනිත්‍ය බලන්න පුළුවන්. ඒ අනිත්‍ය තමන් බලනකොට
තමන් විසින්ම තමන්ගේ හිත සමාධිමත් කරගෙන තමන් සමාධියේ වැඩූ පුද්ගලයෙක් හැටියට තමන් ආනාපාන සතිය තුළින් හිතේ ඒකාග්‍රභාවය ඇති කරගත්ත පුද්ගලයෙක් විදියට මේ කයේ අනිත්‍යතාවය දකිනවා නම් ආන් එතෙන්දී තමන්ට අනිත්‍යතාවය දකින්න පහසුයි. එතන යථාර්ථය දකින්න පුළුවන්. ඒක නිසා මේ කියපු දේ අනුකූලව ඔබ කරන්න පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කරයෙන් පස්සේ ඔබට ගැටලුවක් ආවොත් ඒ ගැටලුව අප වෙත යොමු කරන්න. ඊට අමතරව ඔබට පුළුවන් සම්බන්ධ වෙනවා නම් අපේ රට පුරාම විශාල ස්ථානවල භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. ඒ හා සම්බන්ධ වෙන්නට අපේ හරිදේ කාර්යාලයට කතා කරොත් ඒ පිළිබඳව දැනගන්න පුළුවන් වේවි. ඉතින් ඒ කාරණයන් මතක් කරමින් ගැටලු තියෙන ඒවා අපිට යොමු කරන්න. එතකොට ඒ ගැටලු විසඳලා දෙන්න පුළුවන්. බොහොම අපින් අපේ හවුනේ පින්කෙට සමගින් සිත නිවා ගන්න භාවනාව ගැන සුවිශේෂීව කවු එකින් එක ලස්සට ගෙනහැර පානවා ඔබගේ සිත සතන් පහන් වන්නට. නැවතත් අද දිනේ කාරණා අපිලා එහෙම නැත්නම් අපේ මේ මාතෘකාව පිළිබඳ යොමු වෙනවා පීඩසින් යන්නට. පෙරවන් සරණයි. දැන් මේ මිනිස්සු සැපය පසුපස යාම නිසා දුරාචාර වලට පෙළඹීම. මේ සැප කියන ඒවා ප්‍රධානයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් ලෝකෝත්තර සැප සහ ලෞකික සැප කියලා. අපේ මිනිස්සු යන්නේ මේ ලෞකික සැපයන් පිටිපස්සේනේ. මේක ධර්මයේ දක්වලා තියෙනවා චක්කුම් භික්ඛවේ මහා සමුද්දෝ. මේ ඇස් දෙක කියන එක හරියට මහා සාගරය වගේ. මේ ඇස් දෙකට කොච්චර අරමුණු ආවත් සෑහීමකටපත් වෙන්නේ නැහනේ. ඒ වගේම අනිත් ඉන්ද්‍රියනුත් එහෙමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය මේ ඉන්ද්‍රියන් පහම එහෙමයි. මේක හරියට මේ ඉන්ද්‍රියන් පහම මහා සාගරය වගේ. සාගරයට කොච්චර දේවල් ගලාගෙන ගියත් සාගරයෙන් ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ හැම දෙයක්ම බාර ගන්නවා. ඒ වගේ ඇතැම් වෙලාවට අපි බුද්ධිමත් කමින් තොරව ක්‍රියා කිරීම නිසා මේ එන හැම අරමුණක්ම ගන්නවා. උපමා කතාවක් තියෙනවා. එක පුරුෂයෙකුට ඉන්නවා බිරිඳවරු 5 දෙනෙක්. දැන් මේ 5 දෙනා මේ පුරුෂයාගෙන් ස්වාම පුරුෂයාගෙන් විවිධ දේවල් ඉල්ලනවා. එක්කෙනෙක් කැම බීම අරගෙන ඉල්ලනවා, තව එක්කෙනෙක් ඇඳුම් අරගෙන ඉල්ලනවා, තව එක්කෙනෙක් පැළඳුම් අරගෙන ඉල්ලනවා. ඉතින් මේ අය ලේසියෙන් තෘප්තිමත් කරන්න බෑනේ. ඉතින් ඒ වගේ තමයි මේ පංචේන්ද්‍රිය කියන එක. මේ පුජ්‍යලයා මේ ආසාවන් පහකට වහල් වෙලා මේ යන ගමනේදී විවිධ දුරාචාරයන් වලට පෙළඹෙනවා. ඒ වගේම මේ සත්වයා මේ හරියට අර කූඩැල්ලා වගේ මේ භවයෙන් භවයට මේ ගමන් කරමින් යන්නේ මේ ආසාවන් පිටිපස්සේ යාම නිසා. මේ සසරට ආරම්භයක් නැහැ වගේම බුද්ධ ශාසනයටද ආරම්භයක් නැහැ. දැන් ලෞතුරා බුදුවරු පෙර බුදුවරු පරිද්දෙන් ඒ දේශනා කරපු ධර්මයේ උන්වහන්සේලා අර රජවරු පැරණි රාජධානි කඩා වැටුණට පස්සේ පරණ රාජධානි මේ ආකාරයට තිබුණ කියලා හිතලා ඒ රාජධානි ගොඩනගා ගන්නවා. ඒ වගේ බුදුවරු පැරණි බුදුවරු පරිද්දෙන් මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය මේක ලෝකේ තියෙනවා. මේ යථා ස්වභාවය කියන එක මේක තියෙනවා මේ ලෝකේ. මේ සත්‍යය මේක තේරුම් ගන්න තියෙන්නේ ගැටලුව තියෙන්නේ. මේ යථා ස්වභාවය මේ කෙලෙසුන්ගෙන් බරිත මේ ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන් කරන මේ සත්වයාට මේ යථා ස්වභාවය පිළිබඳව තේරුම් කළ දෙනවා. ඉතින් ඒක ඒ මනාව තේරුම් කළ දෙන අවස්ථාවක් තමයි ওই පටිච්ච සම්පාද ධර්මයේ තුල. ඉතින් මේ ධර්මයේ හැම එකක්ම මේ බුදුදහම පදනම් වෙලා තියෙන්නේ හේතුඵල ධහම මත. ඉතින් මේ හැම කාරණයක්ම හේතුඵලවාදීව උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ දේශනා කරපු ධර්මයේ තුල අපිට ඒ දුරාචාරයන් වළක්වා ගන්නට වගේම මේ අපි බෞද්ධයන් වශයෙන් අපගේ පරම නිෂ්ඨාව වන්නේ නිවන. ඉතින් නිර්වාණ ගමනට යන්නටත් මේක මේ ධහම අපිට ඉවහල් කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතු අපි හිතනවා මේ ලෞකික වශයෙන් විඳින සැප මේක තමයි සැපත කියලා. ඒක හරියට අර පුංචි ළමයෙක් අඬනකොට දෙමව්පියෝ ඒ ළමයා නලවන්න මොන හරි සෙල්ලම් බඩු මොන හරි දෙයක් අරන් දෙනවා. ඒ වගේ මේක තාවකාලික දරුවා දුක් වෙනට කැමති නැහැ කවුරුත්. ඔව් දරුවා දුක් වෙනට කැමති නැහැ. දරුවා නලවන්න මොන හරි අරන් දෙනවා. ඒ වගේ තමයි අපි මේ ආසාවන් පහකට වහල් වෙලා අපි මේකට මේ විවිධ අරමුණු මේ ගන්නවා. ඒ නිසා
අපි කල්පනා කරන්නට ඕන ධර්මයේ අපේ හිතේ තියෙනකොට ඒක සැපතක්. මොකද ඒ තුල අධර්මය පලා යනවා. ඒ නිසා අපි බුදුදහමට අනුව ධර්මානුකූලව අපේ ජීවිතය සකස් කරගන්නට අපි කල්පනා කරගන්නට ඕන. එහෙම කල්පනා කරොත් අපිට ඒන් පුළුවන්කම තියෙනවා මේ ආසාවන් පසුපස්සේ හඹා යන්නේ නැතුව අපිට ලැබෙන දේන් අපි තෘප්තිමත් වෙලා මේ සමාජයේ දුරාචාරයන් ඒ වගේ වැරදි වැඩවලට යොමු වෙන්නේ නැතුව සමාජයේ යහපත් ලෙස ගත කරන්නටත් ඒ වගේම මා සඳහන් කළ ආකාරයට බෞද්ධයන් වශයෙන් අපිට ලැබෙන නිර්වාණ සම්පත්තිය කරා යන්නටත් මේ තුල අපිට හැකියාවක් පවතිනවා. බොහොමත් පින් අපේ හැමෝගෙම මේ සියලුම දහම් කරුණු සමගින් පින්කට අත්සබ්දන වෙලාවේ පින්වත් හොරාවක් ගෙවිගෙන ඉතාමත් මුතුන ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් අපිට දැනුම් දෙන්න හර්දේ ටීවී කාර්යාලයේ ගාල අබේසිරි ලිබඩු මාලිගේ උඩුමහල ලබුදුව ගාල දුරකථනය කිව්වොත් 077 321 3960 මම දුරකථන ආයත් මතක් කරනවා 077 321 3960 ඔබ සියලු දෙනාට මේ YouTube channel ඔස්සේ දනාල බලන්න පුළුවන්. ඒ වගේම අපේ POTV 120 නාලිකාව ඔස්සේ හරිදේ ටීවී නාලිකාව ඔස්සේ මේ සිනමා වැඩසටහන් වගේම අපේ හරිදේ ටීවී සිනමා වැඩසටහන් අරඹන්නත් පුළුවන්. ඉතින් ඔබ සෑම විටම විශ්වයේ සත්‍ය සොයන්න, දුකෙහි නැවතුම සොයන්න, සංසාරයේ නිමව සොයන්න. සෑම විටම ඔබට බුදුදහම විශිෂ්ට පිළිතුරු සමගින් මුණ ගැසේ. ඒ වගේම ඉතින් අපේ බැතිබර ආරාධනය පිළිගෙන අද අපේ මැදිරියට වැඩම කර මහා සංඝරත්නයට බොහෝමත්ම පිං. ඔබ සැමට තෙරුවන් සරණයි.